නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, සෑම සියලු දෙනාම දැන් බලාපොරොත්තු වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් අප්‍රමාණ මෛත්‍රියෙන් සත්වයාගේ හිතසුව පිණිස සහ සගමුක් සුව පිණිස සත්‍ය පසක් කිරීම පිණිස දේශනා කොට වදාරන්නට යෙදුණු ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි. මේ ධර්ම දේශනාව සෑම දිනම සිත එකඟ කරගෙන මනස සංවර කරගෙන නොඑක් අරමුණු වලට දුවන්නට නොදී ඊටාම උවමනාවෙන් ශ්‍රවණය කළ යුතු බව මා මුලින්ම මතක් කරමින් සිටිනවා. මේ ලෝකයේ නොඑක් අයුරින් දහසක් දේවල් සහස්‍රයක් දේවල් අසන්නට ලැබෙනවා අර්ථයක් නැතුව. නමුත් පින්නතුනි, මේ විශ්වය තුල සිරවි අනන්ත දුක් විඳින මේ මුලා සහගත తত্ত্বය පිළිබඳව අවබෝධ කරගන්නට, දැනගන්නට, ප්‍රඥාව පහළ කරගන්නට යම් අවස්ථාවක් උදා කර ගැනීම සඳහා ශ්‍රවණය කරන්න ලැබෙන වචනය පවා අර සියලුම අසන දේවල් වලට එහයින් ශ්‍රේෂ්ඨයි, ඉහළින්ම ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රථමයෙන් අපි තේරුම් ගන්නට ඕන. මේ ලෝකේ අපිට ගොඩක් දේවල් මතක තියෙනවා. ඒ මතක තියෙන්නේ, මතක හිටින්නේ කෙලෙස් වලට අනුගත වෙච්ච දේවල්. කෙටියෙන් කියනවා නම් පංච නීවරණයන්ට අනුගත වෙච්ච දේවල්. කාම, ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. කාමයන්ට ඇති කැමැත්ත, පස්කම් සුව කෙරෙහි ඇති කැමැත්ත, ඒ වගේම ගැටීම, වෛර, ද්වේෂ, භය, ත්‍රාස ආදී සිටිවිලි සහ සිතේ කයේ මැලි ගතිය සහ අවිස්සුණු ස්වභාවය, ඒ වගේම නොසන්සුන් බව සහ සැකය, මේ සිටිවිලි වලට අදාළ, මේ කාරණාවලට අදාළ ඕනෑම අරමුණක් මතක තබා ගන්නට අපිට පුරුදුයි. මොකද මේ අනාදිමත් කාලයක පටන් සංසාරේ අපි හුරු කරලා තියෙන, පුරුදු වෙලා තියෙන්නේ ඒ දේවල් ඔස්සේ සිත මෙහෙවන්න සහ ඒ දේවල් මතකයේ තැම්පත් කරගන්න. අතීත අරමුණු වශයෙන් උදා වුණු සියලු වර්තමානයන් මේ මතකයේ තුල අපි තැම්පත් කරගන්නවා. එතකොට අපි සිහි කරනවා අතීතයේ ලෙස. සහ මනසින් තව තව දේවල් බලාපොරොත්තු වෙමින් අලුත් ප්‍රාර්ථනා ඔස්සේ යම් සිහින මවා ගන්නවා. ඒ තමයි අනාගත අදහස්. මේ අතීත අනාගත දෙකෙහි නිරන්තරයෙන් දෝලණය වන සිත අපි නවත්වාගෙන මේ මොහොත තුල, වර්තමානයේ තුල පිහිටුවාගෙන සද්ධර්මය ශ්‍රවණය කළ යුතුයි. එසේ ශ්‍රවණය කළොත් පමණයි අපිට ධහම විශේෂ නුවණින් දැක ගන්නට, අවබෝධ කර ගන්නට අවකාශ ලැබෙන්නේ. ඊළඟ කාරණය, අද දේශනා කරන මේ ධර්ම කරුණු ඊටාම ගැඹුරුයි, බොහෝ සෙයින්ම ගැඹුරුයි. ඒ වගේම ඊටාම සියුම්. මේ තුල පෙන්වන්නේ ශූන්‍යතා ධර්මය. මේ විශ්වයේහි, ලෝකයේහි, පැවැත්මෙහි හිස් බව,
ශූන්‍යත්වය අපි කෙසේද අවබෝධ කරගත යුත්තේ කියන කාරණය. ඒ නිසා මේ දහම ශ්‍රවණය කිරීමේදී අපි සකසා ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. මුල සිට අග දක්වා වචන සහ කාරණා මග අරින්නේ නැතුව ශ්‍රවණය කළොත් නිවැරදිව අතුරු සිදුරු නැතුව ඒ අවබෝධ කරගන්නට අවස්ථාව සැලසෙන බව අපි තේරුම් ගත යුතුයි. ධර්මයේ සඳහන් වෙනවා පින්වතුනි, සකසා සද්ධර්මයේ ශ්‍රවණය කිරීම සංසාරගත පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන බවට ලක්ෂණයක්. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා, ඒ වගේම සසර දුක් ගෙවෙන නියම ධර්මයක් අපිට ලැබුණොත්, සද්ධර්මය ලැබුණොත්, ඒ තමන්ගේ පැත්තෙන් සිහිය නුවණ දේශනාවට යොමු කරගෙන නීවරණ ධර්ම දුරු වෙන ආකාරයට, කෙලෙස් දුරු වෙන ආකාරයට ඊටාම සිහියෙන් ප්‍රඥාවෙන් ඒ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කළොත්, මනස යොමු කළොත්, සිත යොමු කළොත්, සිහිය යොමු කළොත් අපිට මේ ලෝකේ වටහා ගන්නට, තේරුම් ගන්නට, අවබෝධ කර ගන්නට බැරි දෙයක් නැහැ කියන බව අප විසින්ම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළේ සුනාත ඇසිය යුතුයි. මේ ඇසිය යුතුයි කියනකොට මොනවා හරි දෙයක් අහන විදියට නෙවෙයි. ඒකෙදි ආරම්භ ධාතු, පරක්කම ධාතු, නෙක්ඛම ධාතු කියලා තියෙනවා කොටස් තුනක්. ආරම්භයේදී තියෙන අවධානය වගේම එය පවත්වාගෙන යාමේදීත් ඒ උමනාවම ඒ තුල රැඳෙන්න ඕන. ඒ වගේම දේශනාව අවසන් වෙද්දිත් ඒ උමනාවෙන්ම, ඒ වීර්යයෙන්ම දේශනාව ශ්‍රවණය කොට අවසන් කළ යුතුයි. මනාකොට ධර්මයේ ශ්‍රවණය කළා කියන ගණයට අපි වැටෙන්න ඕන. අන්න එතකොට නියමෙටම බණ ටික ඇසුවා. මෙතන තියෙන වඩාත්ම වැදගත්ම කොටස සසර දුකෙන් එතර වෙන්නට තමන්ගේ පැත්තෙන් සම්පූර්ණ කරගත යුතු පළවෙනි කාරණාව තමයි සකසා ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ නිසා ඇසූ පිරූ තැන් නැති බව, සුතමය ප්‍රඥාව, සුතමය ඥානය අප විසින් ඇති කරගත යුතුයි. සුතමය ඥානයෙන් තමයි චින්තාමය ඥානයට පිවිසෙන්නේ. අහපු දේ, ඉගෙන ගත්ත දේ, දැනගත්ත දේ, තේරුම් ගත්ත දේ, මතක තබා ගත්ත දේ තමයි පින්නතුනි අපි ඇතුළාන්තයෙන් විද්‍යාත්මකව යනු ප්‍රඥාවෙන් අපි තියන්නා වූ ඥානයෙන් අපි එය සිතමින් කරුණු තේරුම් අරගෙන වඩා හොඳට විවරණ කරලා අවබෝධ කරගන්නේ චින්තාමය ඥානය. විද්‍යාත්මක නුවණ භාවනාමය ඥානයට යන ඊළඟට සමාධිමත් සිතකින් ඒ කරුණු කාරණා තේරුම් ගත්ත, හිතින් අවබෝධ කරගත්ත සියලු දේ යථා තත්වයෙන්ම දකිමින්, ප්‍රත්‍යක්ෂයෙන්ම දකිමින්, අවබෝධ කරමින් ප්‍රත්‍යක්ෂයට පැමිණෙන තැන තමයි භාවනාමය ඥානය. මෙන්න මේ ඥාන තුන සම්පූර්ණ කරගන්නට ඕන සංසාර දුක කෙලවර කරගන්නට. ඒ නිසා අපි මේ ධර්ම දේශනාව වර්තමානයේ සිහිය පවත්වාගෙන ඉවර වෙන තුරු ශ්‍රවණය කරමු. එසේනම් පින්වතුනි, මේ සසර ගැන අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කොට වදාලා මේ සංසාරය ගොඩාක් දුකයි කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ කඩිගුලක් පෙන්නලා ආනන්ද උපස්ථායක ස්වාමින් වහන්සේට දේශනා කොට වදාලා, ආනන්ද, මේ කඩිගුලේ සක්විති රජ නොවුණු එකම කඩියෙක්වත් නැහැ කියලා. සක්විති රජ වෙලා නැති එකම කඩියෙක්වත් මේ කඩිගුලේ නැහැ. එතකොට අපි ගැන කවර කතාද? අපි ප්‍රදේශයකට, පළාතකට හෝ ස්ථානයකට හෝ සමහර විට එහෙම නැතුව හෝ අධිපතිකම් කරන්න පුළුවන්. දැන් එහෙම නැතිව ඉන්නත් පුළුවන්. නමුත් එහෙම නෙවෙයි. අපි හැම කෙනෙක්ම, සියලු සත්වයෝම මුළු මහ පොළොවටම අධිපතිකම් කරපු අය, රජ කරපු අය. නමුත් සසරගත ස්වභාවය නිසා ඒවා අත්හැරිලා ආයෙත් දැන් මෙතනමයි. මේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ. එම නිසා අපි සෑම දිනම වර්තමානයේ අපිට ලැබී තියෙන දේ තුළ විතරක් අපි සෑහීමටපත් වෙන්නට ඕන. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ප්‍රමාද වෙන්න හොඳ නැහැ යනු ප්‍රමාදං, ඒ කියන්නේ ප්‍රමාදේ යනු
කුසලයට ප්‍රමාදය. ඒ වගේම කෙලෙස් නසන්නට, බණ අහන්නට, ඒ පිළිපදින්නට, ඒ ප්‍රායෝගිකව පුහුණු කරන්නට තියෙන ප්‍රමාදය, අලස බව, දුර්වලකම, ශක්තිමත් නැති බව, උත්සාහවන්ත නැති බව. ඒ අපි දුරු කරන්න ඕන. ඒ දුරු කරන්න ඕන. දුරු කරලා අප්‍රමාදී වෙන්න ඕන. අප්‍රමාදීව තමයි අපි මේ ධර්මයේ තුල ඉස්සරහට යන්න තියෙන්නේ. උවමනාවෙන් සංසාර දුකෙන් එතර වෙන්නට අපි කටයුතු කරගත යුතු බව මේ උපමා පෙන්වමින් එදා බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අනුශාසනා කොට වදාලා. පින්වතුනි, ඊටාම පොඩි උපමාවකින් මේ ධර්මයේ වටිනාකමත් මතක් කරගන්න පුළුවන්. අපි කියමු කවුරුත් මේ ලෝකයේ අධිපතිකමට ප්‍රධානත්වයට හරියට උත්සාහවත් වෙනවා කියලා. හැමෝම ඒකේ වටිනාකමක් දකිනවා. නිලතල අතින් නැත්නම් කාම වස්තුන් අතින් හොඳ නිලතලයක්, හොඳ තත්වයක්, අපි රජකම කියන එක අපි කියමු ලෝකෙටම අධිපති රජකම කියලා. එහෙම රජ කෙනෙකුට දරුණු රෝගයක් හැදුනා කියමු. නොඑක් වෛද්‍යවරු ගෙනල්ලා දැන් මේ රජතුමාට ප්‍රතිකාර කරන්න උත්සාහවත් වෙනවා. නමුත් ඒ හැම වෛද්‍යවරයෙක්ම කියනවා අපිට මේ අසනීප තත්ත්වය සුව කරන්න බෑ. අපිට හොඳ කරන්න බෑ. එක වෛද්‍යවරයෙක් දැන් ඇවිල්ලා කියනවා රජතුමනි මේ රෝගය සුව කරන්න එකම ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද? ඔබතුමා මේ රජය අතහැරලා, මේ සියලු අධිපතිකම් අතහැරලා, සියලු නායකත්වයන් අතහැරලා අසවල් වනාන්තරයට ගිහිල්ලා අසවල් කොළ ಜಾති කකා බිබි ගස්වල පුතු කකා බිබි කාලයක් හිටියොතින් ඔය රෝගය සුව කරගන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්, නොමැරී සිටින්න පුළුවන්. එහෙම කිව්වොත් මොකද කරන්නේ? රජතුමා නොමැරී කියන එක නොමැරීම කියන එක රජකමටත් වඩා එයාට වටිනවා තමන්ගේ ජීවිතේට. මොකද මමත්වය නිසා. මේ මම කියන ස්වභාවයෙන් අපි සියල්ල බදාගෙන මගේ කරගෙන මේ මායාව තුළ අපි ජීවත් වෙනවනේ. ඒ නිසා අපිට මේ මම වටිනවා, මේ මම රැකගන්න එක. ඒ නිසා රජකම අතහැරලා කැලේට ගිහිල්ලා කොළපොත කකා ජීවත් වෙන්නේ නැති වෙයිද? නිකන් ඉදීද? අනිවාර්යෙන් ජීවත්. ඇයි ඒ? හැබැයි හොඳට මතක තියාගන්න. ඒ නොමැරී ඉන්න බෑ. මරණය ටිකකට කල් දාන එක රජකමටත් වඩා වටින නිසා තමයි එහෙම කරන්නේ. එහෙනම් පින්නතුනි අපිට සදහටම මේ ජරා මරණ දුකෙන්, මේ සංසාර දුකෙන් අත මිදෙන්න ක්‍රමයක්, ධර්මයක් හමු වෙලා තියෙද්දි අපිට කියනවා නම් යමක් අතහරින්න කියලා, අතහරින්න බැරි නම් ඒක මොන තරම් අපරාධයක්ද? මොකද රජුරෝ తాවකාලිකව මරණයෙන් බේරෙන්නට රජකම අතහැරලා, අධිපතිකම අතහැරලා, නායකත්වය අතහැරලා වනාන්තරයට යාවි නම් ටික කලකට හෝ ඒ මරණයෙන් ගැලවි ජීවත් වෙන්නට, එහෙනම් සදාකාලිකවම මරණයෙන් නිදහස් වී සදා සැනසෙල්ලත් කර ගන්නට අපිට මේ ලැබිච්ච අවස්ථාව අපි අතහරිනවද කියන එක අපෙන්ම අහලා තේරුම් ගන්නට ඕන. එහෙනම් පින්නතුනි අපි අල්ලගෙන ඉන්න දේවල් වලින් අපිට අතහරින්න බැරි මොනවද? අපිට ඕනම දෙයක් අතහරින්න පුළුවන්. අපි එතෙන්ට එන්නට ඕන. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය ඇසෙනකොට රජවරු රජකම් අතහැරියා, සිටුවරු සිටුකම් අතහැරියා, මහා ධන කුවේරයෝ ධනය අතහැරලා පාත්‍රයක් කබලක් අතට අරගෙන ගෙයක් ගානේ බත් සිඟා කමින් පිණ්ඩපාත යමින් ගියේ වෙන මොකුත් හින්දා නෙවෙයි, ධර්මයට ගෞරව කිරීමෙන්, ධර්මය වෙනුවෙන්, ධර්මයේ ජීවිතය පුද කරලා අනිත් එකම දෙයකින්වත් දුකින් මිදෙන්න බෑ, මෙන්න මේ දෙයින් විතරයි දුකින් මිදෙන්න පුළුවන් කියලා තේරුම් ගත්ත නිසා. ඉතින් අපේ ලක්වාසී බෞද්ධ ජනතාව බොහොම වාසනාවන්තයි. මොකද මේ පින්නතුන්ට ලැබී තිබෙනවා, මේ හම්බෙලා තියෙනවා ජීවිතයක මරණය කල් දාන නෙවෙයි, එක ජීවිතයක් මරණයෙන් මිදෙන්න නෙවෙයි, සදාතනිකව මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන ධර්මය, මාර්ගය මේ හැම දිනාටම ලැබිලා තියෙනවා. ඉතින් ආදරයෙන් මේ ශාසනය ඇසුරු කරන්න. මේ වටපිටාව මොනතරම් විෂමකාරී වටපිටාවක් වුණත් නුවණ තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම්, සත්පුරු ශාස්ත්‍රය තියෙනවා නම් අපිට හරි මාර්ගය තෝරගන්නට පුළුවන්. මේ සංසාරේ පරතරක් සොයන, මේ සංසාරේ කෙලවරක් සොයන කෙනෙකුට, ඥානවන්ත කෙනෙකුට මේ ලෝකයේ තුල සාරවත් දෙයක් ලැබෙන්නේ නැහැ පින්තුනි. එයාට ලැබෙන්නේ එයා
දකින්නේ ලෝකයේ තුල එකම වේදිකාවක රඟපාන නාට්‍යයක් විතරයි. ඉතින් මේ නාට්‍ය සකස් කරන්නේ අපි අපේම සිත් තුළමයි. ඉතින් අන්නේ කාරණාව අවබෝධ කරගන්නට භාග්‍යවතුන් වහන්සේ වදාළ ඊටාම වටිනා දහම් ඖෂධයක් මා මුලින් මාතෘකා කළේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා යම් කෙනෙක් විදර්ශනා නුවණින් විශිෂ්ට නුවණින් ඒ වගේම විශේෂ ප්‍රඥාවෙන් දකිනවා නම් එදාට තමයි දුකෙහි කලකිරෙන්නේ. ඒ කලකිරීම නිවනට මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ බඳු වූ කලකිරීමක් ඇති වෙච්ච කෙනා තමයි නිවන් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. සියලු සංස්කාර ධර්මයෝ කියන කාරණය අපි තේරුම් ගන්නට ඕන. අපි ජීවිතයෙන් දකින්නේ කොහොමද කියන කාරණය. සියලු සංස්කාර ධර්මයෝ කියන කාරණේ අර්ථය තමන්ගේ ජීවිතය තුළින්ම දැකගත යුතුයි. මේ ජීවිතයේ අපිට හමු වෙන සියලුම අරමුණක් ගානේ හමු වෙන්නේ සංස්කාර ධර්මයෝ. ඉතින් මේ හමු වෙන සියලු ධර්මතා ඇසට, ඒ වගේම කනට, නාසයට, දිවට, ශරීරයට සහ මනසට මේ හමු වෙන යම් ධර්මතාවයක් මේ ලෝකේ වෙනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට පොදු වෙන ධර්මතාවයක් මේ ලෝකේ වෙනවද? ඒ සියලු ධර්මතා සංස්කාර කියලා අපි හඳුන්වනවා. මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව දේශනා කරන ධර්මයන්ගේ ක්‍රම දෙකක් තියෙනවා. පින්නතුනේ සබ්බේ සංඛාරා කියනකොට මේ සබ්බේ කියන වචනේ බුදුරජාණන් වහන්සේ කොතැනක හරි දේශනා කළොත් එතනදී නිෂ්පර්යාය. එතනදී ධර්මයේ කොටස් දෙකකට බෙදෙනවා. පර්යාය, නිෂ්පර්යාය කියලා. පර්යාය කියලා කියන්නේ ප්‍රභේදයක් කියන එක. එක පැත්තක්, එක පැතිකඩක් කියන එක. නිෂ්පර්යාය කියලා කියන්නේ එක ක්‍රමයකට කියන එක නෙවෙයි. ඔක්කොම ක්‍රම එකටම හසු වෙනවා කියන එක. එක තැනකදී ඔක්කොම එකට අහු වෙනවා කියන එක තමයි නිෂ්පර්යාය. දැන් අපි උපමාවකින් මේක පෙන්නුවොත් මෙන්න මෙහෙම තේරුම් ගන්න. මිනිස්සුયો මැරෙනවද කියලා අහුවොත් ඒක පර්යායයි. ඔව් මිනිස්සුયો මැරෙනවා කියලා අපිට කියන්න පුළුවන්. සියලු සත්වයෝම මැරෙනවා කියලා කිව්වම අපිට ආයි ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැනේ. බ්‍රහ්මයෝ ගැන, දෙවියෝ ගැන ඒ ඔක්කොම මැරෙනවද? දෙවියෝ මැරෙනවද? බ්‍රහ්මයෝ මැරෙනවද කියලා අහන්න අවශ්‍යද? නෑනේ. යක්කු මැරෙනවද කියලා අහන්න අවශ්‍යද නැහැ. සියලු සත්වයෝම සියල්ලෝම එකකට අහු වෙනවා. එකම තේමාවකට, එකම න්‍යායකට සියල්ලෝම එකතු වෙනවා. අන්න ඒක තමයි සියලු සත්වයෝම මැරෙනවද කියලා අහන එක තමයි නිෂ්පර්යාය දේශනාව කියලා කියන්නේ. ඒ වගේ තමයි මේ සංස්කාර ගැන කතා කළාම අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කතා කරන්න පුළුවන්. එතකොට අපිට අහු වෙනවා පටිච්ච සමුප්පාදයේ ආරම්භය. සංකත සංඛාර කියලා කතා කරන්න පුළුවන්. තව එකක් සකස් වෙච්ච දේවල්, හේතු නිසා සකස් වෙච්ච දේවල්. අවිජ්ජා පත්‍ය සංඛාරන අවිද්‍යාව නිසා මේ සිතෙහි පින්පව් සහ රූපාරූපාදී සිතිවිලි, ධානාදී සිතිවිලි උපදිනවා කියන එක. ඒ කියන්නේ මේ කාම රූප අරූප කියන භවයන්හි උපතට හේතු වන කුසල කුසල ධර්මයෝ සිත් තුළ උපදිනවා. ඒක අවිද්‍යාව නිසා හටගන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර එකක්. ඊළඟට සංකත කියලා කියන හේතුන් නිසා හටගත්ත කියන එක. එතකොට සියලුම සංස්කාරයන් අයිති වෙලා තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති කියනකොට සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. හිතේ පහළ වෙන ඒවත් මේ බාහිර ලෝකේ අපි මනසින් සකස් කරගත්ත දේවලුත්, දකින්න දේවලුත් මේ සියල්ලම සංස්කාර. එතකොට මේ සියල්ලෙහිම අනිත්‍යතාවය, වෙනස් වෙන ස්වභාවය, නැසෙන ස්වභාවය, විනාශ වන ස්වභාවය, ස්ථිරව පවතින්නේ නැති ස්වභාවය අපි දකින්නට ඕන. ඒක තමයි මේ ධර්මයේ ආරම්භය. පින්වතුනි, සියලුම සංස්කාර කියලා අපි කියනකොට මේක ධර්මයට අනුව න්‍යාය ක්‍රම තියෙනවා. අපි ඒවා ටික ටික ඉගෙන ගන්නට ඕන. මේ මාතෘකාව කාරණා හතරකට බෙදන්න පුළුවන්. සියලුම සංස්කාර කියන වචනේ සංකත සංස්කාර, අபிසංකත සංස්කාර, අபிසංකරණක සංස්කාර සහ ප්‍රයෝග අபிසංකාර. මේවා මේ පාලි වචන. නමුත් මම සිංහල අර්ථයෙන් මේ දේශනාව කරනවා. මේ පාලි වචන මතක් කරන්නේ අර
ලුණු ඇඹුල් නැතුව ගන්න ආහාරයේ රසයක් නැහැ වගේ පාලි ධර්මයේ මේ න්‍යාය අනුව අපි දේශනා කරද්දී තමයි මේ පැහැදිලිව දේශනා කළ හැකිවන්නේ. ඒ නිසා පිළිවෙලකට දේශනාව කළ යුතු නිසායි මේ කාරණා මතක් කළේ. පළවෙනි එක හේතු ප්‍රත්‍යංගෙන් සකස් වෙච්ච හේතු නැත්තම් ප්‍රත්‍යංගෙන් සකස් වෙච්ච කියන අදහසයි පළවෙනි එකෙන් කියන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ කියන මේ ධාතු වලින් සකස් වෙච්ච දෙයක් මේ ලෝකේ පැවැත්මක් හැටියට අපිට අහු වෙලා තියෙනවා. ඔන්න ඔය ත්‍රිමාන ලෝකයේ තුල සංඝටක වෙච්ච මේ හැඩතල රූප වස්තු මේ හැට වර්ණ වශයෙන් පෙනෙමින් අපි නිර්මාණය කරගෙන තිනවා. අපේ මනසින් හැඩය තලය රූපය නම මේ සියල්ල නිර්මාණය කරගත්තට යම්කිසි ඝන ද්‍රව වායු කියන මේ දේවල් වලින් සකස් වෙච්ච යම්කිසි ධර්මතා ටිකක් මේ ලෝකේ තියෙනවා. ඔන්න ඕක තමයි සංකත සංස්කාර. අபிසංකත සංස්කාර කියන්නේ මේ කර්ම විපාක වශයෙන් හටගත්ත ටික අපි කරපු කර්මයකට විපාක වශයෙන් අපිට යමක් ලැබෙනවා, යම් සිද්ධාන්තයක් සිදු වෙනවා. අන්න ඒකත් අපි කියනවා සංස්කාරයක් කියලා. ඊළඟට පින්වතුනි අபிසංකරණ සංස්කාරය කියන්නේ අපි සිත්වල ඇතිවන පින් පව් ආදී සිතිවිලි. මේවා ඇති වෙනවා නිරන්තරයෙන්. පින ඇති වෙනවා, පව ඇති වෙනවා. ඊළඟට ඇති වෙනවා ආනින්ජාපි සංකාර. ආනින්ජාපි කියන්නේ මේ රූප රූප ධාන සිතිවිලි. මේ 11 කාම ලෝකයේ කාම සුගති කාම දුගති වල උපදින්නට හේතු වන සංස්කාර ධර්මයෝ තියෙනවා. ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට හේතු වන සංස්කාර ධර්මයෝ තියෙනවා. ඒ වගේම අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට හේතු වන සංස්කාර ධර්මයෝ තියෙනවා. මේ සියල්ලම සංස්කාර. සිතිවිලි මේවා හටගන්නේ සිත තුලමයි. සිත ආශ්‍රය කරගෙනමයි මේ සංස්කාර නිසා අපිට නොඑක් ආකාරයේ ජීවිත මේ පැවැත්ම තුල ලැබෙනවා. සැප වශයෙන් දුක වශයෙන් ඒ සිතිවිලි වලට සාපේක්ෂව සැප දුක සම්මිශ්‍රව මේ අනාදිමත් සංසාරේ බොහෝ කලක පටන් අපි විඳගෙන ආවේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ ඒකයි. ඒ නිසා අපි මේ සියල්ල සංස්කාර ගණයට ඇතුළත් කරනවා. අවසාන හතරවෙනි එක තමයි පයෝග අபிසංකාරය. ඒක ටිකක් විශේෂයි. මේක කර්මය ක්ෂය කිරීම පිණිස. දැන් කර්මය කියන්නේ මේ විශ්වයේ නීතිය. මේ විශ්වයේ තියෙන රිද්මය. ඒක අපිට වෙනස් කළ නොහැකි. මායාමය ලෝකයක් වශයෙන් අපි තුලම සකස් කරගත්ත මේ විඥාන මායාව තුල අපිට නීතියක් ලැබෙනවා. විශ්ව නීතියක්. ඒ නීතියට අපි අනුගත වෙලා සිටිනවා. උපත මරණය දක්වා අපි ගමන් කරන කාල තුල අපේ සිත් තුල පහළ කරගන්න සිතිවිලි වලට සාපේක්ෂ ශක්තියක් ප්‍රතිවිරුද්ධ බලයක් අපිට විශ්වය තුලින් නැවත ආපස්සට ලැබෙන එක තමයි අපි කර්මය කියලා කියන්නේ. හොඳක් කළොත් ඒකට හොඳ විපාකයක් ලැබෙනවා. නරකක් කළොත් ඒකට නරක විපාකයක් ලැබෙනවා. මේ කළු සුදු වශයෙන් කර්ම අපිට වෙන් කරන්න පුළුවන්. හොඳ නරකට සාපේක්ෂව හොඳ නරක විපාක, සැප දුක් විපාක, යහපත් අයහපත් විපාක පෙරලා පැමිණෙන ස්වභාවය විශ්ව ධර්මතාවයක්. ඒ අපිට වෙනස් කළ නොහැකි. ඉතින් මෙන්න මේ කර්ම ක්ෂය කරනවා කියන්නේ මේ විශ්ව නීති, විශ්ව ධර්මතා, විශ්ව රිද්මය තේරුම් අරගෙන සියල්ල නැතිකොට දැමීම. ඉවර කොට දැමීම. කර්මය ඉවර කරලා දානවා. ආයි නැවත කර්ම විපාක සකස් වෙන්න සිටිවිලි ඇති වෙන්නේ නැහැ. හේතු සකස් වෙන්නේ නැහැ. හේතු නැහැ කියන්නේ ඵලය නැහැ. අන්න ඒකට කියනවා නිවන් දකින්න හේතු වන ආකාරයේ සිත්, මාර්ගසිත, ලෝකෝත්තර සිත්, සෝවාන් මාර්ගසිත, ඵලසිත, සකෘදාගාමී මාර්ගසිත, ඵලසිත, අරිහත් මාර්ගසිත, ඵලසිත ආදී වශයෙන් අපි සතර මඟ අනාගාමී වශයෙන් සෝවාන් සකදාගාමි අනාගාමී රත්මේ සතර මඟ සතර ඵල වශයෙන් මාර්ගඵල සිත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පැහැදිලි කරගමු. මේක තමයි පයෝග අபிසංස්කාර සිතිවිලි. මේ සියල්ලම අනිත්‍යයි. මේ සියල්ලෙහිම අපි තේරුම් ගන්නට ඕන වෙනස් වෙන ස්වභාවය. මාර්ග සිතේ වෙනස් වීම නෙවෙයි, උපදිනව නැති වෙනවා කියන එක. සියලු ධර්මතා උපදින මොහොතේ ඊළඟ මොකද ඊළඟ ක්ෂණය නැති වෙන ක්ෂණය. මේ ලෝකේ පවතින්නේ ඇතිවීමත් පැවතීමත් නැතිවීමත් කියලා අපි කිව්වට ඒ පැවැත්ම මොකද්ද? යම් කිසි දෙයක් ස්ථිරව පවතිනවා කියන එක නෙවෙයි. ඇතිවන නැතිවන ධර්මතාවයේ පැවැත්මයි. මේ ලෝකේ හට ගැනීමක් තියෙනවා. සහ
නිරුද්ධ වීමක් තියෙනවා. uppajjamana uppajjati නිවේසමාන නිවේසති. ඊළඟට uppajjamana uppajjati නිරුද්ධමාන නිරුද්ධති. මේ සෑම ආකාරයෙන්ම පෙන්නනවා. ඉපදීම නිරුද්ධ වීම කියන කාරණය. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. උපතත් නැතිවීමත් අපිට පෙන්නලා තියෙනවා. මෙතන පැවැත්මක් තියෙනවා. මොකද්ද තියෙන පැවැත්ම? උපදී නැතිවිවි යන එක. ඒක ස්ථිරයි. උපදිනව නැති වෙනවනේ. ඒක ක්ෂණයක් පාසා සිද්ධ වෙනවනේ. ඒ ක්ෂණ පරම්පරාව එකතු වුණාම යම්කිසි පැවැත්මක් ලෙස අපිට පේන්නේ නැහැ උපදින එකක් නැති වෙන එකක්. හැබැයි අපිට පේනවා උපදී නැතිවිවි යනකොට ස්ථිරව පවතිනවා වගේ. අන්න බලන්න අපිට තියෙන දේ නෙමෙයි පේන්නේ වෙනස් දෙයක්. දැන් අපි ගිනි පෙනෙල්ලක් අතට අරගෙන ඒ ගිනි පෙනෙල්ල වේගයෙන් කරකැවුවොත් මොකද වෙන්නේ? අධික වේගයෙන් කරකැවුවොත් අපිට පේන ගිනි පෙනෙල්ලද අතින් අල්ලන් ඉන්න ගිනි පෙනෙල්ලද ගිනි වලල්ලක්ද? ඇසට නොපෙනෙන තරම් වේගයෙන් කරකැවුවොත් අපිට පෙනෙන්නේ ගිනි වලල්ලක්. ගිනි පෙනෙල්ල පේන්නේ නැහැ. ඇයි? වේගය වැඩි නිසා. ඒ වගේම විදුලි පංකාවක් අපි ඒකේ තියෙන අංක 5ටම අපි දානවා වේගය වැඩිම වේගයට. වේගය වැඩිම වේගයට දැම්මම ඒක වේගයෙන් පෙති කරකැවෙද්දී අපිට ඒකේ පෙති පේනවද? අපිට ඒකේ පෙති පේන්නේ නැහැ. අපිට පේන්නේ කරකැවෙන රවුමක්. නැත්තම් හුඟක්ම වේගයෙන් කරකැවුනොත් ඒ රවුම පේන්නේත් නැහැ. විනිවිද පෙනේවි වහල මේ විදුලි පංකාවට උඩින් තියෙන දේ. බලන්න මේ සියල්ලෙහි වේගය වැඩිවීම තුළ අපිට පේනවා යම් ස්ථිර ස්වභාවයක් මිසක් අස්ථිර බව පේන්නේ නැහැ. ඒ නිසා ඒ වේගය අපි දකින්න ඕන. ඒ දකින්න පුළුවන් සමාධිමත් ප්‍රඥා සහගත මනසකින් මිසක් මේ ඕලාරික වූ අපිරිසිදු වෙච්ච දූෂිත මනසකින් මේ විශ්වයේ තියෙන මේ ධර්මතාවවල සියුම් වූ අනිත්‍යතාවය දකින්න බෑ. කවදා හරි අපි මැරෙන එක නෙමෙයි අනිත්‍යතාවය කියන්නේ. කවදා හරි මැරෙන එක කවුරුත් දන්නවා. ඒක හැමෝම දන්නවනේ. ඒක නෙවෙයි අනිත්‍යතාවය. මොහොතක් පාසා අභ්‍යන්තර වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් ඇතුළාන්තයේ එළියේ ඇතුළෙත් පිටත් මේ සියලු ඇතුළු ලෝකයේත් පිට ලෝකයේත් මේ සියල්ලෙහිම පවතිනා වූ වෙනස් වෙන ධර්මතාවය අපි දකින්න ඕනේ. ඒක මේ මොහොතේ සිද්ධ වෙන්නක් මිසක් ආයි තව ටිකකින් සිද්ධ වෙන්නක් නෙවෙයි. මේ මොහොතේ මේ උපදින සිතත් එක්කම ඇති වෙවි නැති වෙවි යන ධර්මතාවයක්. ඒ නිසා මේ රූපයක වේගය අපිට කියන්න බෑ. අද සාමාන්‍ය නවීන විද්‍යාව තුළ මේ රූපයක් බින්දින වේගය අද ක්වොන්ටම් ෆිසික්ස් කියන න්‍යාය ක්වොන්ටම් භෞතික කියන විද්‍යාවට අනුව සොයාගෙන තියෙනවා. ඒක කොයිතරම් දුරට සාර්ථකද කියලා අපිට ගණනය කරන්න බෑ. මොකද ප්‍රඥාවෙන්වත් අපිට ගණන් කිරීම කළ නොහැකිනේ. ඒ නිසා ඒ යම්කිසි යන්ත්‍ර සූත්‍රානුක ආකාරයට ඒ තියෙන නවීන විද්‍යාත්මක කරුණු අනුව දියුණුවට අනුව මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව ඇල්බර්ට් අයින්ස්ටයින් අපේ විද්‍යාඥතුමා ඇතුළු විද්‍යාඥයන් විසින් යම් ටිකක් සොයාගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සොයාගත්තේ මේ බුදුදහම තමයි. පරමාණුවත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන දක්වා මේවා සියුම් ආකාරයෙන් බෙදලා බලලා ඒවයි විශේෂ ශක්තියින් වශයෙන් ඒගොල්ලෝ කියනවා මේ ශක්තියින් සමූහයක සංඝටකයක් තමයි මේ පවතින්නේ. වෙනස් වෙවි බොහොම වේගයෙන් ඒ ශක්තියින් ඇති වෙවි නැති වෙවි පවතිනවා කියලා. හරියට අර විදුලි බල්බ වල ඔටෝමැටික් වෙනවා වගේ ඒක හරි වේගයෙන්ම සිද්ධ වෙනවා. ඒ වේගය මෙච්චරයි මෙපමණයි කියලා ඒගොල්ලන්ට කියන්න බෑ. ඉතින් එය සමස්ත ගණනයකට අවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් ලක්ෂ 70ක්. තප්පරයකට ලක්ෂ 70ක්. මිලියන 7ක වේගයක්. තප්පරයකට. එතකොට අපි ඒක අපි සාමාන්‍යයෙන් ඔව් කියලා ගමු. එතකොට ඒ වගේ 17 ගුණයක් වේගයෙන් අපේ මනසේ සිටිවිලි වල චිත්තක්ෂණ වේගය ගමන් කරනවා. එතකොට චිත්තක්ෂණ 17කට රූප කලාප බිඳීම් එකයි. රූපයක බිඳීම් එකයි. ඉතින් රූපයක බිඳීම පේන්නෙත් නැහැනේ අපිට. මේ රූපයක් අපිට ස්ථිරව පවතිනවා කියලානේ පේන්නේ. ගහක් ගලක් පර්වතයක් අපි ගියොත් මේක එක දිගටම තියෙනවයි කියලා අපිට ඒ රැවටීම මුලාවට අපි අහු වෙනවා. එහෙම තියෙන්නේ නැහැ ඒක. හරි වේගයෙන් ඇති වෙවි නැති වෙවි සංඝටකයන් එකතු වෙවි ඈත් වෙවි පවතින විදුලියක් වගේ ධර්මතාවයක් මේ තියෙන්නේ. ඒක අපිට පේන්නේ නැහැ. අන්න එතනයි අපි සම්පූර්ණ මේ ලෝකයේ තියෙන මායාවට හසු වෙච්ච ප්‍රථම තැන. ඔන්නෝක මුදව ගන්නට තමයි මේ අනිත්‍ය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අනිත්‍ය කියන්නේ හරි මේ සරල එකක් නෙවෙයි. ඊටාම ගැඹුරු කාරණයක්. ඊටාම සියුම් කාරණයක්.
ප්‍රථම කොට අපි සිතිවිලි වල අනිත්‍යතාවය දකින්න කලින් අපි දකින්න ඕන මේ බාහිර රූප අපි මේ ලස්සනයි හොඳයි හැඩයි මගේ මම කියලා මේ හදාගෙන ඉන්න රූප කලාප ශරීර ගොඩේ ඉඳලා මේ පේන නොපෙනෙන සියලු දේ තුළ තියෙන අනිත්‍ය ධර්මතාවය මනසින් ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්නකම් අපිට මාර්ග දර්ශනය තුළට පිවිසෙන්න බෑ. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. මේ අනිත්‍ය තේරුම් ගත යුතුයි අපි නිවන කරා ගමන් කරන්නට නම්. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මේ රූපය පෙන පිඬක් වගේ. පේන පිඬූපමං රූපං. මේ කාරණා වලින් අපිට ලස්සනට පැහැදිලි මේ උපමා බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය අවබෝධ වුණු විශ්වීය ඥාණයට පැමිණි උපමා. මේ උපමා ආයි මීට එහා උපමා අපිට කියන්නේ නැහැ. පෙන පිඬ බලන්න පෙන පිඬුළු. දැන් ඒක ස්වාමින් වහන්සේ නමක් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන දුරස්ත පළාතකට ගිහිල්ලා එහි භාවනා කරගෙන හිටියා. කමඨහන් වැඩුවා. නමුත් උන්වහන්සේට ධර්මය අවබෝධ වුණේ නැහැ. උන්වහන්සේ නැවත මේ කමඨහන් පිරිසිදු කරගන්න අවවාද අනුශාසනා ලබා ගැනීමට යන අදහසින් නැවතත් පෙරලා සවැත් නුවර ජේතවනාරාමයේ පැමිණෙන අතරමඟදී දිය ඇල්ලක් දැකලා ඒ දිය ඇල්ලේ වතුර වැක්කිරි යනවා. ඒ තැන්වල දිය බිබුළු දිය පෙන හට ගන්නවා. පෙන බිබුළු හටගත්තම ඒ පෙන බිඳු බිබිලි පිපිරි ඇති වෙමින් නැති වෙමින් 100,000ක් එක සැරේට පිපිරි ඇති වෙනවා. 100,000ක් එක සැරේට පිපිරි නැති වෙනවානේ. ඒ විදිහට බොහොම වේගයෙන් පිපිරි ඇති වෙවි නැති වෙන ධර්මතාවයක් දැක්කා. මේ දැකලා උන්වහන්සේගේ මනසට සංඥාවක් ආවා. අනේ මේ රූපයත් මේ වගේනේ. මේ රූපයත් මේ වගේ. මේ රූපයේ තියෙන ස්වභාවය, මේ රූපයේ තියෙන ධර්මතාවය, ඇත්ත යථා තත්වය මෙන්න මේ වගේ. මට තේරුම් නැති වුණාට මේ වගේ දෙයක් තමයි මම මේ රැවටිලා මුලාවෙන් අල්ලගෙන ඉන්නේ, බදාගෙන ඉන්නේ, දුකක් දාගෙන ඉන්නේ කියලා උන්වහන්සේට ප්‍රඥාවක් ආවා. ඊළඟට උන්වහන්සේ තව ටිකක් ඉස්සරහට යනකොට ඈත අවුව පායලා තියෙන නිසා මිරිඟුව දකින්න ලැබුණා. මේ මිරිඟුව ඉතින් අපිට වතුර ටිකක් වගේනේ පේන්නේ. දැන් අපි නම් රැවටෙන්නේ දන්න නිසා. නමුත් මුවෙක් වගේ සත්වයෙක් මේ මිරිඟුව දැක්කම කාන්තාරයක එලවගෙන යනවා මේක පස්සේ. එයාට කවදාවත් වතුර හම්බෙනවද? කවදාවත් වතුර හම්බෙන්නේ නැහැ. කවදාවත් වතුර හම්බෙන්නේ නැහැ. නමුත් හොයාගෙන යනවා. ආශාව තියෙන තරම් එලවගෙන යනවා. පණ තියෙනකන් යාවි. යන්න ආයි පේනවා. යන්න ආයි පේනවා. අපිත් ඒකනේ මේ මෙච්චර කාලයක් සංසාරේ ආවේ. අපි එනවා හති දාගෙන එනවා දුක. දුකමයි අපිට හම්බෙන්නේ. ආයි සැප හොයාගෙන සතුට හොයාගෙන සැනසෙල්ල හොයාගෙන එනවා. ආයි හම්බෙන්නේ මොකද්ද? දුකමයි හම්බෙන්නේ. ආයි යනවා මේ සංසාරේ නෑ. ආයි මම මේ ටික හදා ගන්නවා. ආයි මම මේ ටික සම්පූර්ණ කර ගන්නවා. ආයි ඔය මනුස්ස ජීවිතයක් ලැබෙන දිව්‍ය ලෝකේ යනවා. මේ සංසාරේ මේ 31 තලයේ තුල කොතන කොහේ කොහොම උපන්නත් අපිට අද වෙනතුරු හම්බෙලා තියෙන්නේ මොකද්ද? සැපද? සැපයි කියලා සම්මත දෙයක් හම්බෙනවා. తాවකාලික එකක්, අස්තිර එකක්, නැති වෙන එකක්, විනාශ වෙන එකක්. ඉතින් වැඩක් නෑනේ. එතනක් තියෙන්නේ දුකනේ. එතන සැපයක් නෑනේ. කොහෙද සැපයක් තිබුණා නම් අදත් විඳි සදාකාලික සැපයක් නෑ. නිකම් බොරු සැපයක් අපි රැවටීමට භාජනන ඊට වඩා දුකක් කරගහගෙන එනවා. ඒ සැපේට එන්නේ මහා දුකක් කරගහගෙන. ඒ සැපේ ඉවර වෙන්නේ මහා දුකක් ආයි පටන් අරගෙන. ඉතින් ඒ නිසා මේ ලෝකයේ තුල සියල්ල මිරිඟුවක්. පේන දේ නෙමෙයි තියෙන්නේ. මහා රැවටීම. මිරිඟුව තුල අන්න ඒකනේ තියෙන්නේ. ඒ හාමුදුරන්ට වැටුණා. ඒ ස්වාමීන් වහන්සේට වැටුණා. මේ ලෝකයම මේ සියල්ලම මේ පැවැත්මම මිරිඟුවක් ලෙස වටහාගත් උන්වහන්සේට ඒ ඥාණයට බුදුරජාණන් වහන්සේ සම්බන්ධ වුණා මනසින් සම්බන්ධ වෙමින් උන්වහන්සේට 이르දියෙන් දකින්න පේන සැලසිලා ආලෝකයෙන් 이르දියෙන් පේන සැලසිලා බුදුරජාණන් වහන්සේ මනසට දේශනා කරනවා ඔබට විපස්සනාව ඉපදුණා. ඔතනින් ඉස්සරහට යන්න කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම පසක්වන ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ මොහොතෙම අරහත් ඵලයට පැමිණුණා. සියලු කෙලෙසුන් නසා නිවනටපත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ කාරණා තුළින් අපි අපේ සිත ශක්තිමත් කරගනිමු. සියල්ලෙහි අනිත්‍යතාවය දකින්නට, තේරුම් ගන්නට අපි සියලු අනිත්‍ය ධර්මයන් ශ්‍රවණය කරමු. සහ ඒ ශ්‍රවණය කරන ධර්මයන්ගෙන් සුත්තමේ ඥානෙ වඩාගෙන එය අතුලාන්තයෙන් කල්පනා කරමු. අතුලාන්තයෙන් හිතමු, වඩමු. එසේ පුහුණු කරමු. එසේ ප්‍රශ්න කරමු, පිළිතුරු ලබා ගමු. ප්‍රඥාව තුළින් අපිට පිළිතුරු ලැබෙනවා.
තමන්ගේ ප්‍රඥාව තමයි තමන්ට ගුරුවරයා. තමන්ගේ ප්‍රඥාව තමයි තමන්ගේ ගවේෂකයා. තමන්ගේ ප්‍රඥාව තමයි තමන්ගේ පුහුණු කරුවයිද. ඒ නිසා ප්‍රඥාවත් එක්ක ගනුදෙනු කරන්න. නැතුව අන්ධකාර වූ අවිද්‍යා සහගත ක්ලේශ සහගත කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ එක්ක ගනුදෙනු කරන්න එපා. නිරන්තරයෙන් ප්‍රඥාව සමග ගනුදෙනු කළොත් අපිට මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ලෙහි ශූන්‍යතාවය යනු ත්‍රිලක්ෂණය දැක ගැනීමයි. ඒ නිසා ඒ ශූන්‍යත්වය දැකගත්තොත් ඇලීම් ගැටීම් දෙක දුරු වෙනවා කියන එක පැහැදිලි. ඇලෙන්න ගැටෙන්න දෙයක්වත් නැහැ කියලයි අපිට අවබෝධ වෙන්නේ. අපි ඇලෙන්න ගැටෙන දෙයක් මනසින් හදාගෙන මනසින්ම සකස් කරගෙන මනෝමය ධර්මතාව තුළ රැවටීමෙන් අපි ඇලෙන්න ගැටෙන දෙයක් හදාගෙන ජීවත් වෙනවා. මිසක් ඇත්තටම ඇලෙන්න ගැටෙන දෙයක් නැහැ පින්නතුනි. ඒ නිසා ඒ විදිහට තේරුම් ගත්තොත් පැහැදිලි බන්ධනය බැඳීම උපාදානය දුරු වෙනවා. ඒ නිසා භවය භව දුක සියල්ල දුරු වෙලා යනවා. ඒ නිසා අපි හැම දිනාටම ඉදිරියේදී තවත් ධර්ම කරුණු සහ දහම් දේශනා ඔබට මේ YouTube නාලිකා මාධ්‍යයෙන් අසන්නට අපි සලසා දෙනවා. එහෙමනම් අද දින මේ ධර්ම දේශනාව මේ මොහොතේ අවසන් කරමින් මෙතෙක් සවන් දුන් ඔබ සෑම සියලු දෙනාටම පැහැදිලි පරම සත්‍ය විශේෂ සත්‍ය පසක් කරගෙන ප්‍රඥාව තුළින් ආලෝකයටපත් වෙන්නට නිවන් දකින්නට මේ ධම් දේශනාව හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.